Hallelujah. දෙවන් වහන්සේට ස්තුති වේවා. නැවතත් සෙන්සුරාදා දවසක ඔබ සමග දෙවන් වහන්සේට ප්‍රශංසා කරන්නට නමස්කාර කරන්නට දෙවන් වහන්සේගේ වචනය අසන්නට අපි ඔබ සමග රැඳෙන්න යනවා. මුලින්ම මම ඔබට සුබදායක ලස්සන දවසක් කියලා දෙවන් වහන්සේ තුල මම ප්‍රාර්ථනා කරනවා. මම විශ්වාස කරනවා ඔබ සුවයෙන් සතුටින් ප්‍රීතියෙන් ඔබ කාලය ගත කරනවා කියලා. ඒ නිසා ඔබට ඒ වගේම අපේ සභාවේ Faith Church Ministry අපේ සභාවේ පාලකතුමා පාස්ටර් ඇන්ටන් වගේම පාස්ටර් මාලා අනිකුත් පාලකවරු සභා නායකයන්ගේ සුබ පැතුම් ආශිර්වාද අද දින මම ඔබට අරගෙන එනවා. මම විශ්වාස කරනවා ඔබ අප සමග එක්වෙන්න යනවා මේ විනාඩි 30 35 කාලය තුල. මතක තියාගන්න ඔබට වැඩිම ප්‍රේම කරන්නේ දෙවියන් වහන්සේ. ඒ ප්‍රේමෙන් ඔබ කිසි කෙනෙකුට වෙන් කරන්න බෑ. ඒ නිසා අපි මේ වෙලාවේ අපි කෙටි නමස්කාර ගීතිකාවක් ගායනා කරලා අපි දෙවියන් වහන්සේගේ අභිමුඛය පිළියෙල කරන්න යනවා. ඔබ දන්නවා නම් ඔබට අපි සමග ගායනා කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබට ආදරේ. ආමෙන්. ආමෙන්. Jisuni oba maatule innawa mama dannawa obagen koyedo aathata yanne obagen koyedo sanga wenne obagen koyedo aathata yanne obagen koyedo sanga wenne mama swargeta nahi kiya oba ehi inne polawe kelawaradi oba hamu wanne demiduni masita oba tuma vimasanne obagen sagawunu situwili mata natte obagen koyedo aathata yanne obagen koyedo sanga wenne obagen koyedo aathata yanne obagen koyedo sanga wenne Jesune oba maadure innawa mama dannawa Jesune oba maadure innawa mama dannawa Rahasing adana vitana
දෙවියන් වහන්සේ විශේෂයෙන් මේ ලස්සන දවසේ අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ තවත් ලස්සන දවසක් අපේ ජීවිතයට එකතු කරපු නිසා ස්වාමීනි. ඔබ වහන්සේගේ ඒ ගීතිකාවට අනුව ස්වාමීන් වහන්සේ අපිට සංගවෙන්ට ස්ථානයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ වචනයට අනුව අපි මුහුදේ ඒ කොනට ගියත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් සංගවෙන්ට අපි කඳු මුදුනකට නැක්කත් ඔබ වහන්සේගෙන් සංගවෙන්ට අපිට මනුෂ්‍යයන්ගෙන් සංගවෙන්ට පුළුවන්. නමුත් ඔබ වහන්සේගෙන් සංගවෙන්ට බෑ. මොකද ඔබ වහන්සේගේ ආත්මය හැම ස්ථානෙම ස්වාමීනි. එනිසා අපි ඔබට ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අද ඔබ වහන්සේ අප සමග අප තුල ජීවත් වන්නට අද ආව ස්වාමීන් වහන්සේ. අද ඔබ වහන්සේ මා තුලින් අප තුලින් ඔබ වහන්සේ ක්‍රියා කරනවා ස්වාමීන් වහන්සේ. ඒ බලය ඔබ වහන්සේ අද අපිට දීලා තියෙනවා ස්වාමීනි. ඔව් ස්වාමීන් වහන්සේ. අපි තවත් ඔබ වහන්සේට නමස්කාර ගීතිකාවක් ගායනා කරමු. අපි ඔබ වහන්සේගේ අභිමුඛය අපි තවත් ලස්සන කරන්න යනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ආශිර්වාද කරවනවා මේ අසන හැම කෙනෙක්ම ඔබ වහන්සේ ස්පර්ශ කරනවා ස්වාමීනි. මේ ගායනය තුලින් හැම ගෞරවයක්ම මහිමයක් ඔබතුමාටම පමණක් පැමිණේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. 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 Thank you, Lord. Thank you, Jesus. We praise you, Lord Jesus. Thank you, Jesus. We give you the glory, Lord. All glory and honor belongs to you, Jesus. Thank you, sweet Holy Spirit, for your love. We worship you.
Hallelujah. ප්‍රශංසා වේවා. නැවත වතාවක් සෙන්සුරාදා දිනයක ඔබ සමග දෙවියන් වහන්සේගේ බලවත් වූ පණිවිඩය බෙදා ගන්නට දෙවියන් වහන්සේ දීපු කරුණාව නිසා මම දෙවියන් වහන්සේට අනෙක් වාරයක් ස්තුති කරනවා. මුලින්ම අපේ සභාව Faith Church Ministry අපේ පාලකතුමා අපේ ජ්‍යෙෂ්ඨ පාලකතුමා පාස්ටර් ඇන්ටන් වගේම පාස්ටර් මාලකෙත් ඒ වගේම සභාවේ වැඩිමහල්ලන් අනිත් පාලකවරුන්ගේ සුබ පැතුම් ආශිර්වාදය අද මේ ලස්සන දවසේ උදෑසන මම ඔබ සමග බෙදා ගන්නවා. ඔබ සුවයෙන් සතුටින් ප්‍රීතියෙන් දෙවියන් වහන්සේ තුල කාලය ගත කරනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද දෙවියන් වහන්සේ බලවත් පණිවිඩයක් ඔබ සමග බෙදා ගන්නට යනවා. උන්වහන්සේ ප්‍රථමයෙන් මට කතා කරා. මම විශ්වාස කරනවා මා තුලින් ඔබට දෙවියන් වහන්සේ කතා කරන්නට යනවා. ඔබගේ සිත් සිතුවිලිද උන්වහන්සේ වෙනස් කරන්නට යනවා. ඒ නිසා මම වැඩි වෙලාවක් ඔබකින් ගන්නට යන්නේ නැහැ. මේ කෙටි පණිවිඩය තුලින් අද දෙවියන් වහන්සේ ඔබට ගේන්නේ අපි කොහොමද අපේ ඇදහිල්ල අපි වැඩි කරගන්නේ කියලා. අපේ ඇදහිල්ල වැඩි කරගන්නේ කොහොමද කියලා. මොකද අපි දන්නවා අපි හැම දේව දරුවෙක්ම අද යේසුස් ක්‍රිස්තුස් වහන්සේව තමන්ගේ ජීවිතේ ගැලවුම්කාර හැටියට පිළිගත් හැම දරුවෙක්ටම ඇදහිල්ල තියෙනවා. මොකද දෙවියන් වහන්සේගේ වචනය මම හිතන්නේ මේ වචනය විටින් විට මම ඔබට ප්‍රකාශ කරන්න ඕනේ. මොකද පළවෙනි යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය පළවෙනි යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 4 සහ පදවල කියනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව විශ්වාස කරන්නා මිස වෙන කිසිවෙක් මේ ලෝකයෙන් ජයගන්නේ නැහැ කියලා බයිබලය සනාථ කරලා තිනවා අපිට. ඉතින් ඒක අපිට ලොකු ශක්තියක්, ලොකු ධෛර්යයක්. ඔබ දන්නවා අද වගේ වාතාවරණයක් තියෙන මේ වෙලාවේ ලෝකේ හුඟක් මිනිස්සු පීඩණයෙන්, බයෙන් අද ජීවත් වෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ කියනවා, දෙවියන් වහන්සේගේ පණිවිඩය නැවත ඔබට මට කියනවා පුතා දුව මේ ලෝකයෙන් ජයගෙන තියෙන්නේ අන් කිසිවක් නෙමෙයි ඔබගේ මගේ ඇදහිල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව විශ්වාස කරන තැනැත්තා මිස වෙන කිසිවෙක් මේ ලෝකයෙන් ජයගන්නේ නැහැ කියලා. ඉතින් මේක ඉතාමත් බර ගැඹුරු අර්ථයක් තියෙන බලවත් දේව වචනයක්. ඉතින් අපි බලන්න යනවා අපිට කොහොමද මේ ඇදහිල්ල ලැබුණේ. සමහර කට්ටිය අද ඇදහිල්ලෙන් වැටිලා, ඒ කියන්නේ ඇදහිල්ලෙන් වැටලා කියලා කියන්නේ සමහර කට්ටියගේ ඇදහිල්ල මදි. ඉතින් ඒක තමයි දෙවියන් වහන්සේ අද පණිවිඩයෙන් ඔබට මට කතා කරන්න යන්නේ. අපි කොහොමද අපිට මේ තිබෙන ඇදහිල්ල අපි කොහොමද වැඩි කරගන්නේ කියලා. ඉතින් ඔබ මම හැම කෙනෙක්ම දන්නවා ඔබටයි මටයි ඇදහිල්ලක් නැත්තම් දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා අපි කාටවත් මුකෙන් ප්‍රකාශ කරන්න ශක්තියක් බලයක් නැහැ. ඉතින් අපි පළවෙනි දිනේ අපි ඇදහිල්ලේ අපි ලැබපු පළවෙනි දිනේ අපි ප්‍රකාශනයක් කරා අපේ මුකෙන්. ඒ ප්‍රකාශනය මුකෙන් ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා අපි සිතින් විශ්වාසයක් කරා. මොකද්ද මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි කුරුසයට ගියේ. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව තමයි දෙවියන් වහන්සේ තුන්වෙනිදා මලවුන්ගෙන් නැගිටිව බව. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි සිතින් විශ්වාස කරලා ඒක අපේ ධර්මිෂ්ඨකම කොටක දෙවියන් වහන්සේ කරන් ගත්තා. ඊට පස්සේ අපි මුඛයෙන් ප්‍රකාශනයක් කරා මොකද්ද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ කියලා. ඉතින් ඒ ප්‍රකාශනය තමයි අපිව ගලවනු ලැබුවේ මේ ලෝකයෙන්. අපි ඇලවිලා හිටිය ලෝකයට. නමුත් අපේ ප්‍රකාශනය අපේ ඇදහිල්ල කරුණ කොටගෙන අපිව දෙවියන් වහන්සේ මේ ලෝකයෙන් ගලවනු ලැබුවා. මේ ගැලවිච්ච සෙනග තමයි අද බයිබලයේ සඳහන් කරන්නේ මේ ලෝකයෙන් ජයගත්ත සෙනග හැටියට. ඉතින් බයිබලයේ කියනවා රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය රෝම 10:17 කියනවා මේ ඇදහිල්ල අපේ වැඩි කරගන්න ඕනේ කියලා. ඇදහිල්ල එන්නේ වචනය ඇසීමෙන් කියලා. දේව වචනය. ඇදහිල්ල වැඩි කරගන්න ඕනේ. ඇදහිල්ල වැඩි වෙන්නේ දේව වචනය ඇසීමෙන් කියලා. ඒ නිසා මතක තියාගන්න මගේ ප්‍රිය දරුවනි, අම්මේ තාත්තේ, පුතා දුව, මගේ සහෝදරයා සහෝදරිය, ඔබට අද වැඩි කරගන්න ඕන නම් ඔබගේ ඇදහිල්ල, ඔබ ඇදහිල්ලෙන් ශක්තිමත් වෙන්න ඕන නම් මතක තියාගන්න දෙවියන් වහන්සේගේ වචනය ඇසීමෙන් තමයි
ඔබගේ ඇදහිල්ල ඔබට වැඩි කරගන්න පුළුවන්. ඔව් ඔබට මුල් දවසේ ඔබට ඇදහිල්ලක් තිබ්බා. දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ බව. ඔව් ඒක හොඳයි. ඊට පස්සේ ඔබට දැන් යම්කිසි ක්‍රියාදාමයක් ක්‍රියාවලියක් තියෙනවා මේ ඇදහිල්ලෙන් ගොඩනැගිලා ඉදිරියටත් ඉහළටත් යන්න දෙවියන් වහන්සේ තුල. ඉතින් ඒ ප්‍රකාශනෙන් පස්සේ අපි නවතින්නේ නැහැ. අපි ඉදිරියට යන සැනකක්, අපි ඉහළට යන සැනකක්, අපි බලවත් සැනකක් බයිබලයේ සඳහන් වෙලා තිබ්බා. අපේ ඇදහිල්ල තමයි ලෝකෙන් ජයගත්තේ කියලා. ඉතින් බයිබලයේම කියනවා වචනය ඇසීමෙන්, දේව වචනය ඇසීමෙන් තමයි අපේ ඇදහිල්ල වැඩි වෙන්නේ කියලා. මතක තියාගන්න, ලෝකේ වචන ඇසීමෙන් නොවේ, ලෝකේ පුවත්පත්වල යන්නේවා නෙවෙයි, පත්තරවල යන්නේවා නෙවෙයි. දෙවියන් වහන්සේගේ වචනය ඇසීමෙන් තමයි ඔබේ ඇදහිල්ල වැඩි වෙන්නේ කියලා. ඒ නිසා අපි සමහරවිට අහන්න පුළුවන් පාස්ටර් අපි තව ටීවී බලාගෙන හිටියොත්, නිවුස් බලාගෙන හිටියොත්, ලෝකයේ විනාශ වෙන දේවල් තවත් මෙනෙහි කරගෙන ඒ දේ කතා කරගෙන අපි විනාශයට යන දේවල් බලාගෙන හිටියොත් අපිට ඇදහිල්ල වැඩි වෙනවද? නැහැ. එහෙම වැඩි වෙන්නේ නැහැ. මම කියනවා ඔබගේ කාලය දෙවියන් වහන්සේගේ මේ බලවත් වචනයට, බයිබලයට යොමු කරන්න. මේ බයිබලයේ තියෙන වචනය හැම දෙයක්ම මම නැවත හැමදාම කියනවා වගේ ඔව් සහ ආමෙන් අපේ ජීවිතවල. ඒ නිසා අපි මේ වචනය නිකන් ගිරව් වගේ කියවන්නේ නැතුව අපි මේ වචනය ගැඹුරට අධ්‍යයනය කරන්න ඕනේ. අපි ගැඹුරට යන්න ඕනේ මේ වචනේ. ගියලා බලන්න ඕනේ මේ වචනය මොකද්ද කතා කරන්නේ. දැන් මේ කතා කරන වචනය මම කොහොමද අද එදිනෙදා ජීවිතයට අදාළ කරගෙන මම ගමන් කරන්න කියලා. ඉතින් මේක ඉතාමත්ම වැදගත් කිතුණුවෙක්ගේ ජීවිතේ. මොකද මතක තියාගන්න මේ ගැඹුරු වචනය මෙනෙහි කරලා දෙන්න ඔබ සමග ඔබ තුල දෙවියන් වහන්සේගේ ආත්මය ඉන්නවා. ඒ ආත්මයන් වහන්සේගේ නම ශුද්ධාත්මයන් වහන්සේ. මතන්ත අපි ඉංග්‍රීසියෙන් කියනවා Holy Spirit. ඒ කියන්නේ මේ ගැඹුරු දේ ඔබට ලිහිල් භාෂාවෙන් මෙනෙහි කරලා දෙන්න මේ දෙවියන් වහන්සේගේ ආත්මය ඉන්නවා. ඉතින් සමහර වෙලාවට අද හුඟක් වෙලාවට අපි දකිනවා සමහර කිතුණුවන් මටත් කියලා තිනවා පාස්ටර් මගේ ඇදහිල්ල මදි. මොනහරි දෙයකට මම උපදෙස් දෙනකොට, මම මොනහරි දෙයකට මම ඒගොල්ලෝම ධෛර්යමත් කරනකොට කියනවා අනේ පාස්ටර් මගේ ඇදහිල්ල මදි. මං නිසා යාඥා කරන්න, මට යාඥා කරන්න. අනේ ඔයාගේ යාඥාව තමයි මට තියෙන්නේ. නෑ, ඇත්තටම ඔබ එහෙම කියන එකේ කිසි මම ඔබට කියන්නේ ඔබ ඇදහිල්ල මදි නම් ඔව් ඔබ යම්කිසි දේවදාසයෙක් හරි දේව දරුවෙක් හරි දාසියක් හරි ගාවට ගිහිල්ලා ඔබට පුළුවන් යාඥාවක් කරන්න, මැදිහත්කාරකම යාඥාවක් උහුම් කරන්න යනවා ඔබ වෙනුවෙන්. නමුත් මට අවශ්‍යයි ඔබ කිතුණුවෙක් හැටියට, දේව දරුවෙක් හැටියට ඔබ මේ වචනේ අද අහනවා නම් මට අවශ්‍යයි ඔබ ඉස්සෙල්ලා බඩ ගන්න නැති, ඊට පස්සේ ඔබ දන ගන්න නැති, ඊට පස්සේ ඔබ කකුල් දෙක තියලා නැකිටලා ඔබ ඇවිදිනවා. එහෙම තමයි අපේ ජීවිතේ අපි මව් කුසෙන් ආපු දවසේ ඉඳන් අද වෙනකට අපි බැලුවොත් අපේ ජීවිතේ අපි එහෙම තමයි ගමන් කරන්නේ. ඒ වගේම තමයි කිතුණුවෙක්ගේ ඔබ ඉපදුණු මුල් දිනේ ඔබ ඇදහිල්ල ප්‍රකාශ කරලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ස්වාමීන් වහන්සේ හැටියට ඔබ මුඛයෙන් ප්‍රකාශ කරා. ඒක බොහොම හොඳයි. ඒක පළවෙනි පියවර ඇදහිල්ල. ඔබ අබෑට එක තරම් ඇදහිල්ලක් ඔබට ආවා. දැන් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා හැමදාම ඔබ බඩ ගාගෙන ඉන්න ඕනේ නැහැ. දැන් ඔබ දන ගහන්න ඕනේ. දන ගැහුවට පස්සේ ඔබ කකුල් දෙක තියලා පොළවේ ඔබ නැකිටින්න ඕනේ. හැමදාම කිතුණුවෙක්ට බඩ ගගා දන ගගා යන්න බෑ. මොකද අද තියෙන ලෝකේ වාතාවරණය කරුණ කොටගෙන හුඟක් මිනිසයන් අද සමහර වෙලාවට ඇදහිල්ලෙන් වැටෙනවා. මොකද ඒ ඇදහිල්ලෙන් වැටෙන්න හේතුව තමයි වචනය තුල තාම ඔබට ස්ථීර බලවත් මේ වචනේ තියෙන බලය ඔබ තාම භුක්ති විඳලා නැහැ. ඔබ තාම අත්දැකලා නැහැ. සමහර වෙලාවට අද මේ උදෑසන මම මේ කතා කරන වචනය සමහර වෙලාවට ඔබගේ හදවතට දරුණු වෙන්න ඇති. නමුත් මේක තමයි ඇත්ත කිතුණුවෙක්ගේ සමහර වෙලාවට ජීවිතේ. අපි මතක තියාගන්න, අපි ඇදහිල්ලේ සෙනගක්. අපිට පෙනෙන, අපිට හැඟෙන, අපිට දැනෙන, මම හැමදාම කතා කරනවා වගේ පෙනෙන, හැඟෙන, දැනෙන දේවල් බලාගෙන මේ ඇස් දෙකෙන් කන් දෙකෙන් ඇහෙන, ඇස් දෙකට පේන මිනිස්සු කතා කරන දේවල් උඩ නෙමෙයි අපි ජීවිතේ ගොඩනගාගෙන ගමන් කරන්නේ. අපි ඇදහිල්ලේ සෙනගක්. අපිව ආත්මයන් වහන්සේ ගෙන යනු ලබන, අපි බලාපොරොත්තුවක් ඇතිව මේ ලෝකයේ ජාග්‍රහයි ජීවිත ගත කරන කිතුණුවන්. ඉතින් හුඟක් වෙලාවට මට කට්ටිය කියනවා
මං වෙනුවෙන් යාඥා කරන්න මගේ ඇදහිල්ල මදි කියලා. ඉතින් ඇදහිල්ල මදි නම් දෙවියන් වහන්සේම වචනය කියනවා රෝම පොතේ 10වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය කියනවා දේව වචනය ඇසීමෙන් තමයි ඇදහිල්ල වැඩි වෙන්නේ කියලා. ඉතින් ඔබට තවත් ඕන නම් හෙබ්‍රෙය පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය කියනවා ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ කියලා. ඉතින් මම නැවත ඔබට රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයට ඔබව ගේනවා නම් ඔබට වචනේ ඇසීමෙන් තමයි ඔබට ඇදහිල්ල වැඩි වෙන්නේ. ඉතින් මතක තියාගන්න මේ ලෝකේ පීඩා, පරීක්ෂා, බාධා එන්ට යනවා. ඒක ඇත්ත. ඒක තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යොහාන් 16 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ ඔබට මට ප්‍රකාශ කරේ. ඉතින් ඔබට මට ඇදහිල්ල පාවිච්චි කරලා මේ එන කුණාටු මේ සුලිසුලන් අද අපිට ජය ගන්න පුළුවන්. අපිට ජය ගන්න පුළුවන්. ඔබ ස්වල්ප වෙලාවකට මම කැමති දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙත ඔබගේ අවධානය යොමු කරන්න. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇත්තටම පුදුම ක්‍රියාවල් කරපු පුදුම බලවත් මිනිසෙක් මේ පොළවේ ජීවත් වුණේ. ඇදහිල්ලෙන් ජීවත් වෙච්ච මිනිසෙක්. ඇදහිල්ලේ කතෘවරය අවසන් කරන්න. උන්වහන්සේ ඔබට මට කිතුණුවෙක් හැටියට, දේව දරුවෙක් හැටියට, දේව දරියක් හැටියට ඔබට මට පෙන්නවා කොහොමද මේ පොළවේ ඇදහිල්ලෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. මොකද මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේ ජීවත් වෙනකොට පුදුම දේ කරා. උන්වහන්සේ කුණාටු නිශ්චල කරා. උන්වහන්සේ වතුරට අන කරා. වතුරට උන්වහන්සේ ඇත්තටම කතා කරා. කුණාටු නිෂ්ඵල කරා. නේද? අපි බැලුවොත් ගස්වලට, ගස්කොළන් වලට උන්වහන්සේ කතා කරා. මම ඔබට කිව්වොත් ගස්කොළන් වලට කතා කරා කියලා ඔබ කිව්වොත් අර අත්තිකා ගහට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කතා කරා. අත්තිකා ගහට කතා කරලා ඒ අත්තිකා ගහේ පළ නැති නිසා උන්වහන්සේ අත්තිකා ගහට කතා කරා. ඒක අපි දැක්කා. ඊට පස්සේ ගෝලියෝ පහුවෙන්දා උදෑසන නැවත යේසුස් වහන්සේ එක්කලා යනකොට ඒ අත්තිකා ගහ මුල පටන් මැරිලා තිබ්බ. ඔබට පුළුවන් මාක් තුමාගේ සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදය කතා කරන්න. ඒ වගේම අපි වතුර ගැන කතා කරොත් ඔබට පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පළවෙනි හාස්කම ගල් භාජන වලට වතුර පුරවන්න කිව්වා. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගාව හිටපු ගෝලයන්ට ඒ ගල් භාජන වල තිබ්බ වතුර අන්තිමට මිදිවුෂ බවට පත් වුණා. ඒකට උන්වහන්සේ වතුරට ප්‍රකාශනයක් කරා. අතන අපි දැක්ක ගහකට ප්‍රකාශනයක් කරනවා. ඒ වගේම අපි මතෙව් තුමාගේ සුභාරංචියේ ඔබ බැලුවොත් 8 වෙනි පරිච්ඡේදය කියවලා ඔබට පේනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෝට්ටුවෙන් යනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එක්කලා ගෝලියෝ හිටියා. මේ ගෝලියෝ කැළඹුණා මේ බෝට්ටුව ඒ ගඟේ යනකොට ඒ මුහුදේ යනකොට කුණාටුවක් ඇවිල්ලා ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ විනාශ වෙන්න යනවා කියලා. එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොකද කරේ? නැකිටිලා නිශ්ශබ්ද වේ, නිෂ්ඵල වේ කියලා ඒ කුණාටුවට අනකර ප්‍රකාශනයක් කරා. ඉතින් ඔබ බැලුවොත් මේ හැම සිදුවීමක් පිටිපස්සෙම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ වචන මාත්‍රයක් ප්‍රකාශ කරලා උන්වහන්සේ ඇදහිල්ල පාවිච්චි කරලා මේ හැම ක්‍රියාවක්ම උන්වහන්සේ නිෂ්ඵල කරා. උන්වහන්සේ හාස්කම් කරා. ඒ වගේම අපි බැලුවොත් තවත් මට දෙවියන් වහන්සේ දැන් මතක් කරලා දෙනවා. අපි බැලුවොත් 5000කට කන්න දීම, 4000කට කන්න දීම උන්වහන්සේ මොනවද කරේ? කෑම වලට කෑම ස්තුති කොට ඉහළට ඔසවලා ස්තුති කරලා උන්වහන්සේ කිව්වා මිනිස්යන්ට බෙදා දෙන්න කියලා. මොකද්ද? ඇදහිල්ල පාවිච්චි කරලා උන්වහන්සේ බලාපොරොත්තුවක් නැති වෙලාවේ ඒ මිනිස්යන්ට බලාපොරොත්තුවක් දුන්නා. ඉතින් මේක තමයි අද මේ දේව වචනේ තියෙන බලය. බලාපොරොත්තුවක් නැති වෙලාවේ දෙවියන් වහන්සේට පුළුවන් ඔබට මට බලාපොරොත්තුවක් දෙන්න. නමුත් අපි නැවත යනකොට අපි දෙවියන් අපේ මාර්ථකාව අපේ ඇදහිල්ලෙන් කොහොමද වැඩි වෙන්නේ කියලා ඔබට මට නැවත කියන්න ඕනේ. ඔබටයි මටයි අද දෙවියන් වහන්සේ කියනවා මගේ පුතාගේ කතා කරපු වචනය මේ පොළවේ බලය තියෙනවා ඔබගේ ඇදහිල්ල වැඩි කරගන්න කියලා. ඉතින් මම ඊ타ත්ම කෙටි බයිබල් පදයක් ඔබ සමග බෙදා ගන්නවා. මොකද ඒක අවශ්‍යයි ඔබව ශක්තිමත් කරන්න දෙවියන් වහන්සේගේ වචනේ. මොකද මේ වචනය
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පොළවේ ජීවත් වෙනකොට ප්‍රකාශ කරපු දෙයක්. ඉතින් මම කිව්වා ඔබට මතකයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අමුතු පුදුම බලවත් දේ මේ පොළවේ කරා. කිසි මිනිසෙක් හිතා ගන්න බැරුව වුණා, කිසි මානසිකට හිතා ගන්න බැරුව වුණා කොහොමද මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ දේවල් කරන්නේ කියලා. ඉතින් ඉතින් මම කාලය අවශ්‍ය නිසා ඔබව ගෙන යන්න යනවා මතෙව්තුමාගේ සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයට. මතෙව්තුමාගේ සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය මම ඉතා ඉක්මනට ඔබ සමග මේ වචනය බෙදා ගන්න යනවා. ඊට පස්සේ මම කෙටියෙන් ඔබට මෙනෙහි කරන්න යනවා. මේ ස්ථානයේ කියනවා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔරුවකට නැගුණු කල ගෝලිය උන්වහන්සේ අනුව ගියෝය. ඉතින් අපි හුඟක් දෙනෙක් දන්නවා මේ ගෝලියෝ යේසුස් වහන්සේට හිටිය ගෝලියෝ 12 දෙනෙක්. මේ ගෝලියෝ 12 දෙනා යේසුස් වහන්සේගේ මේ අවුරුදු 3මාර සේවය කාල තුල හැමතිස්සම යේසුස් වහන්සේ ගාව හිටියා. යේසුස් වහන්සේ යන්නේ කොහෙද? යේසුස් වහන්සේ පස්සේ මේ ගෝලියෝ ගියා. එතන කියනවා බලව ඔරුව රැළ වලින් වැසී යන තරම් මුහුදේ මහත් කුණාටුවක් විය. ඔන්න මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන් සමග තව ගමකට යන්න බෝට්ටුවකට නැගලා ඔවුන් සමග දැන් ගමන් කරන වෙලාවේ වෙච්ච කතාබහක් සිදුවීමක් ගැන තමයි මේ ස්ථානයේ ප්‍රකාශ කරන්නේ. මොකද මේ කතාබහ සිදුවීම ඉතාමත් වැදගත්. අද ඔබ මම කතා කරන්න යන, ඒ කියන්නේ එහෙමත් නැත්නම් මම ඔබට අද කියන්න යන මේ ඇදහිල්ලේ පණිවිඩය. ඉතින් මෙතන කියනවා බලව ඔරුව රැළ වලින් වැසී යන තරම් මුහුදේ මහත් කුණාටුවක් විය. යේසුස් වහන්සේ නිදාගෙන හුන්සේක. හාලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරිම පුදුම මිනිසෙක්. ඔබට මම කියන්න ඕනේ මේ කුණාටුවක් මහත් කුණාටුවක් ඇති වෙලා තිනවා මේ මුහුදේ ඔහුන් යන අතර රැලි වලින්. නමුත් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කිසි ගාණක් නැහැ. උන්වහන්සේ තාම බෝට්ටුවේ. හාලෙලූයා. මේ කතාව හුඟක් කිතුනුව දන්නවා, හුඟක් ඇදහිලිවන්තයෝ දන්නවා. ඔබ පළමු වතාවට මේ කතාව ඔබ අහනවා නම් ඊටාම ලස්සන කතාවක්, හොඳට අහුම්කම් දෙන්න. ඊට පස්සේ 8 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදය කියනවා එවිට ඔහු උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ පුපුදුවා. මේ බෝට්ටුවේ උන්වහන්සේ බුදියගෙන ඉන්නවා හොඳට. මේ ගෝලියෝ ඇවිල්ලා දැන් යේසුස් වහන්සේව අවදි කරනවා. මොකද මේ ගෝලියෝ දන්නවා, මේ ගෝලියෝ මතක තියාගන්න ඒගොල්ලොන්ගේ රැකියාව, හුඟක් දෙනෙක්ගේ එතන රැකියාව මසුන් ඇල්ලීමේ රැකියාව. ඉතින් ඒගොල්ලොන් මුහුද ගැන හොඳ අවධානයක්, හොඳ බුද්ධියක් තියෙන මනුෂ්‍යයන්. ඉතින් ඒගොල්ලොන් හිතුවා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කිසිම හැඟීමක්, කිසිම දැනීමක් නැහැ කියලා මේ මුහුද ගැන. ඉතින් නමුත් මේ වෙලාවේ ඔබට මම කියන්න ඕනේ මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට මේ වෙලාවේ සුද්ධාත්මයන් වහන්සේ ඔබට මතක් කරලා දෙන්න කියලා. මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකය මවනකොට හිටපු තැනන් වහන්සේ. ඉතින් මේ ස්වභාව ධර්මය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට යටත්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වභාව ධර්මයට යම්කිසි වචනයක් ප්‍රකාශ කරනවාද ඒ වචනය ඒ ස්වභාව ධර්මයේ හටගන්න යනවා. ඉතින් ඔබට මතකයි මම අත්තික ගහ ගැන කතා කරා. අත්තික ගහට මොනවද කරේ? යේසුස් වහන්සේ වචන මාත්‍රයක් ප්‍රකාශ කරා. අදින් පස්සේ කිසි කෙනෙක් මේ අත්තික ගහෙන් කන්ට යන්නේ නැහැ, ගෙඩි කන්ට යන්නේ නැහැ කියලා අනිදාස උදෑසන ගෝලියෝ ඒ ස්ථානයේ යනකොට දැක්කා අත්තික ගහ මුල පටන් මැරිලා තියෙනවා. එදා ඒ අත්තික ගහට යේසුස් වහන්සේ අනකරා. අද දැන් මේ මුහුදේ කුණාටුවේ ස්වභාව ධර්මයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට කීකරු වන හැටි දැන් ඔබ අහගන්න. ඉතාමත්ම බලවත් වචනයක්. මේ වචනය තුළින් දෙවියන් වහන්සේ ඔබට කතා කරන්න යනවා. ඒකට අපි එන්න යනවා. ඉතින් මේ ස්ථානයේ කියනවා 25 වෙනි පදය එවිට ඔහු උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ පුපුදුවා ස්වාමිනී අප ගැලවුව බැනව. මොකද මේ ගෝලියෝ මසුන් අල්ලන්න ඒගොල්ලොන්ට හොඳට මුහුද ගැන අවබෝධයක් තියෙනවා, දැනුමක් තියෙනවා. ඒගොල්ලොන් දන්නවා දැන් මේ රැළ ගහන විදියට, මේ කුණාටුව එන විදියට අනිවාර්යෙන් බෝට්ටුව පෙරලෙන්න යනවා. බෝට්ටුව පෙරළුනොත් අපි ඔක්කොමලා මැරෙන්න යනවා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තාම
තාම බුදි. මං අද ඔබට කියනවා අද මේ ප්‍රශ්නය ඔබ කරදර වලින් යනවා ඇති. ඔබ ඉදිරියේ සුළුසුලන් එනවා ඇති. ඔබ ඉදිරියේ කුණාටු වෙනවා ඇති. ඔබ හිතනවා මම විනාශ වෙන්න යනවා. කවුරුත් මට උදව් කරන්න නැහැ. මම අසරණයි. මම දුප්පත්. මට පිහිටක් එන්නේ නැහැ කොහෙන්වත් කියලා. නමුත් මතක තියාගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පරක්කු නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇස් ඔබ ඉදිරියේ. හාලෙලූයා. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් දරුවෙක් නම් උන්වහන්සේ කියනවා යේසුස් දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත් මනුෂ්‍යයා හැර වෙන කිසි කෙනෙක් ලෝකයෙන් ජය ගන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔබට උන්වහන්සේ දයා දීලා ඉවරයි, ජය නියතයි. නමුත් ඔබගේ ප්‍රකාශනය මත, ඔබගේ හැසිරීම මත ඒ ක්‍රියාව වෙන්න යනවා. ඉතින් ඒකට තමයි අපි කතා කරන්නේ ඇදහිල්ල ඕනේ කියලා. ඉතින් මෙතන බලන්න උන්වහන්සේ මොකද්ද මේ කතා කරන්නේ කියලා. උන්වහන්සේ යේසුස් වහන්සේ බුදි ගෝලයා ඇවිල්ලා කියනවා ස්වාමිනී යේසුස් වහන්සේ නැගිටින්න අපි විනාශ වෙන්න යන්නේ. අපි විනාශ වෙන්න යන්නේ. ස්වාමිනී අප ගැලව වෙනව අපි විනාශ වෙනවායි කීසේක. යේසුස් වහන්සේ කියනවා ස්වාමිනී අපි විනාශ වෙන්න යනවා. ඊට පස්සේ ලස්සනම පදය අද බයිබලේ අපි මෙනෙහි කරන මේ වචනේ ලස්සනම පදය මේ පදයේ උඩ තමයි අපේ දේශනාව අද ගැප් ගෙන තියෙන්නේ. අද දේශනාව සාරාංශය එහෙම නැත්නම් දේශනාව අද මේ වචනේ උඩ තමයි අද තියෙන්නේ. මොකද කියන එවිට උන්වහන්සේ මද ඇද හිල්ල ඇත්තනි. මද ඇද හිල්ල ඇත්තනි. කුමක් නිසා බයපත් වී දැයි ඔවුන්ට කීසේක. මද ඇද හිල්ල ඇත්තනි. කුමක් නිසා බයට පත් වූ දැයි ඔවුන්ට කීසේක. නැකිට හුළඟටත් මුහුදටත් සැරකලසේක. එවිට මහත් නිෂ්ඵලයක් විය. ඒ මනුෂ්‍යෝ මවිතව මුන්වහන්සේ කෙබඳු කෙනෙක්ද සුළඟ හා මුහුද පවා මුන්වහන්සේට කීකරු වෙනවායි කීසේක. හාලෙලූයා. උන්වහන්සේ මොකද කරේ? උඹ නැකිටලා ඉස්සල්ලාම කරේ මද ඇදහිල්ල ඇත්තනි. උන්වහන්සේ ප්‍රකාශ කරා ගෝලයන්ට මද ඇදහිල්ල ඇත්තනි. ඊට පස්සේ උන්වහන්සේ මොනවද කරේ? නැකිට හුළඟට සහ මුහුදට තරවටු කරමින් කියව නිශ්ශබ්ද වේ නිෂ්ඵල වේ කියලා. නිශ්ශබ්ද වේ නිෂ්ඵල වේ. වචන මාත්‍රයක් ඇදහිල්ලෙන් ප්‍රකාශ කරා. ලෝකයේ මැවුම්කාරය, අපේ ගැලවුම්කාරය, දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා, ඒ පිළිගත්ත ඔබ මම අද ජයග්‍රාහකයෙක්. ඒ පිළිගත්ත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද මොකද කියන්නේ? ඒ සුලිසුලකට කියනවා නිශ්ශබ්ද වේ නිෂ්ඵල වේ කියලා. ඒ වෙලේම මුහුද තුල මා පුදුම නිෂ්ඵලයක් විය. උන්වහන්සේ වචනයක් ප්‍රකාශ කරා. ඒ වචනය මේ පොළොවේ හටගත්තා. බලාපොරොත්තුවක් නැති වෙලාවේ, ගෝලයන්ට බලාපොරොත්තුවක් නැති වෙලාවේ යේසුස් වහන්සේ බලාපොරොත්තුවක් දුන්නා. නිශ්ශබ්ද වේ නිෂ්ඵල වේ. ස්වභාව ධර්මයට අනකරා ස්වභාව ධර්මයේ මැවුම්කාරයා, අර ගස් කොළන් වලට අනකරපු ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයා, ඒ ලෝකයේ මාවනකට දෙවියන් වහන්සේ කළ හිටපු ඒ වචනය තමයි මාංශගත වුණේ මරියතුමිගේ කුසේ. ඒ වචනය තමයි අටමස් නහර වලින් සමන්විත වෙලා අවුරුදු 33 මාරයි අප සමග ජීවත් වුණේ. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි කුරුසයට ගිය ඔබවයි මාවයි නියෝජනය කරන්නට. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි තුන්වෙනිදා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් මලවුන්ගෙන් නැවත නැකිටුවේ. ඒ මලවුන්ගෙන් නැකිටුවා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව තමයි ඔබයි මායි අද පිළිගත්තේ. ඒ මලවුන්ගෙන් නැකිටුවා වූ ජයග්‍රාහී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මීය ස්වභාවය දරන සෙනඟ තමයි ඔබ මම අද මේ පොළොවේ ජීවත් වෙන්නේ. යේසුස් වහන්සේ කිව්වා මම තනි කරලා යන්නේ නැහැ, මම අනාථ කරලා යන්නේ නැහැ. තව උඹලන් සමග මා තුල හිටපු ඒ ආත්මය සුද්ධ වූ ආත්මය දීලා යනවා කියලා. ඒ කියන්නේ අර මලවුන්ගෙන් නැකිටුවා වූ දෙවියන් වහන්සේගේ ආත්මය අද ඔබ සමග මා සමග අප තුළ අද ජීවත් වෙන. ඒ නිසා මතක තියාගන්න, මොන ප්‍රශ්නය, මොන පීඩාව, මොන කරදරේ ආවත් දෙවියන් වහන්සේ ඔබ සමග ඔබ තුළ ජීවත් වෙනවා. ඒ නිසා උන්වහන්සේ කවදාවත් ඔබව අනාථ කරලා අසරණ කරලා ගිහලා නැහැ. නමුත් ඔබ මම සමහර වෙලාවට අද මේ ලෝකයේ එන කුණාටු දැකලා, ප්‍රශ්න දැකලා, පීඩාවල් දැකලා, අද සමහර වෙලාවට අසරණ වෙලා ඇති.
අසරණ වෙලා ඇති. කිසිම පිළිතුරක් නැතුව බලාපොරොත්තුවක් නැතුව අද සමහර වෙලාවට ඔබ ජීවිතයට මුහුණ දෙනවා ඇති. හෙට දවස ගැන ඔබට බලාපොරොත්තුවක් නැතුව ඇති. ෂුවර් එකක් නැතුව ඇති. අනාගතයක් ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව ඇති. ප්‍රශ්නයට පිළිතුරක් නැතුව අද ඔබ ඉන්නවා ඇති. ඔබේ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබේ ප්‍රශ්නය රෝගයක් වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා මේ වෙලාවේ ගෝලයන්ට කිව්වා මද ඇදහිල්ල ඇත්තනි. මද ඇදහිල්ල ඇත්තනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇදහිල්ලේ කතුරුවරයා. උන්වහන්සේ තමයි අවසාන කරන්න. උන්වහන්සේ බෝට්ටුවේ ඉඳලා මේ ගෝලයන් දැක්ක යේසුස් වහන්සේ 5000කට කන්න දෙනවා. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ගෝලයෝ දැක්ක මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ 4000කට කන්න දෙනවා. මේ ගෝලයෝ දැක්ක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරිච්ච අයව නැකිටවනවා. මේ ගෝලයෝ දැක්ක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වතුර මිදිවුෂ බවට පත් කරනවා. මේ ගෝලයෝ දැක්ක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ අත්තික ගහට අණ කරනකොට අත්තික ගහ මැරුණ මුලපට. නමුත් තාම ඒගොල්ලොන්ගේ දැකලත් ඇදහිල්ල මදි. ඒකයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ දරුවනි ගෝලයන්ට කියනවා නුඹලගේ ඇදහිල්ල කොහෙද? නුඹලට මං සමග ඉන්නකොට කාවද නුඹලට විනාශ කරන්න පුළුවන්. අන්න ඒක යේසුස් වහන්සේ වෙලාවේ පණිවිඩය දුන්නේ. මං එක්කල නුඹලා ඉන්නකොට නුඹලට කිසි හානියක් වෙන්න යන්නේ නැහැ. කිසි විපතක් එන්න යන්නේ නැහැ. නුඹලගේ ජීවිතේට කිසි බයක් එන්න බෑ. මොකද මම නුඹලා සමග ඉන්නවා. ඒ වෙලාවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසෙක් වගේ ගෝලයන් එක්කලා හිටියා. නමුත් අද මේ නොදැක යේසුස් වහන්සේව නොදැක විශ්වාස කරන අය බයිබලයේ කියනවා වාග්යවන්තයෝ කියලා. එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැකලත් ඔවුන්ට තාම ඔවුන්ගේ ඇදහිල්ල වැඩි වුණේ නැහැ. ඇදහිල්ලෙන් ඔවුන් වැටිලා හිටියේ. නමුත් අද ඔබ මම මතක තියාගන්න නව ගිවිසුමේ ජීවත් වෙන ඔබ මම නොදැක දෙවියන් වහන්සේව විශ්වාස කරන සෙනගක්. ඉතින් මතක තියාගන්න අද ඔබ කියනවා නම් මගේ ඇදහිල්ල මදි, මට ඇදහිල්ල නැහැ කියලා. ඒක පළවෙනි දේ මම කියන්න ඕනේ. ඔබට ඇදහිල්ල නැහැ නෙමෙයි. ඔබට ඇදහිල්ල තියෙනවා. ඒක බොරු ප්‍රකාශනයක් ඔබගෙන්. මතක තියාගන්න ඔබට ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා මුඛයෙන් ප්‍රකාශ කරන්න බෑ කොයි වෙලාවෙත්. නමුත් ඒ ප්‍රකාශනය කරාට පස්සේ ඔබට ඇදහිල්ල ආවා. යේසුස් වහන්සේ ඔබ සමග ආවා. දැන් ඇදහිල්ල වැඩි කරගන්න ඕන නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න ඕනේ. ඔබ දෙවියන් වහන්සේ ඉස්සෙල්ලා දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න ඕනේ. ඒ කියවන වචනේ මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරන වචනය ක්‍රියාවට දාන්න ඕනේ. ක්‍රියාවට දානවා නම් ප්‍රකාශනයක් අවශ්‍යයි. මුඛයෙන් එළියට එන්න ඕනේ. ඒ කියන්නේ එන හැම ප්‍රශ්න කරදරවලදී ඔබට පුළුවන් ප්‍රකාශනයක් කරලා ඒ තුලින් ජයග්‍රාහකයෙක් වෙන්න. හලෙලූයා. ඉතින් මේ වචනේ තියෙද්දි තා ඉක්මනට තව ලස්සන කතාවක් තියෙනවා. ඒක තියෙන්නේ මතයතුමාගේ සුභාරංචියමයි 14 වෙනි පරිච්ඡේදයේ ඉතා ඉක්මනට මම ඔබට කියවන්න යන්නේ නැහැ. නමුත් මම පැහැදිලි කරන්න යනවා. ඒ ස්ථානයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ ලස්සන කතාවක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ වගේම කතාවක් තමයි මේ වෙලාවේ මේ ඇදහිල්ලෙන් ගෝලියෝ වැටලා හිටිය යේසුස් වහන්සේ ගොනු මේ ඇදහිල්ල මදිකම නිසා තමයි මේ දේ ඔබට සිදු වුනේ කියලා ඔබ දන්නවා. ඔබට කියවන්න පුළුවන් මතයතුමාගේ සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ එතන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දකුණු අත වගේ හිටපු ගෝලයෙක් හිටියා පේතරස් කියලා. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ කතාව ඔබ කියවන්න 14 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ ඉඳන් ඔබ කියවන්න මතයතුමාගේ සුභාරංචිය මම ඔබට කියවන්න යන්නේ නැහැ. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙරළේ ඉඳලා මුහුදට ඇවිදගෙන ආව බෝට්ටුවට. ඉතින් රාත්‍රී වෙලාවේ යේසුස් වහන්සේගේ ගෝලයේ හිතුවා මේ අවතාරයක් තමයි මේ ඇවිදගෙන එන්නේ කියලා. නමුත් යේසුස් වහන්සේ කිව්වා නෑ මේ මම කියලා. ඊට පස්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අර දකුණු අත වගේ හිටපු ගෝලයා පේතරස් ඔබ හුඟක් දෙනෙක් දන්නවා. පේතරස් කිව්වා ස්වාමීනි ඔබ වතුර උඩ ඇවිදිනවා. මටත් ඕනේ වතුර උඩ ඇවිදින්න කියලා පේතරස් කිව්වා. ඒතකොට යේසුස් වහන්සේ කිව්වා පේතරස් එන්න බෝට්ටුවේ. ඒතකොට පේතරස් සිටියේ බෝට්ටුවේ. කියන්නේ පේතරස් සිටියේ වතුර මැද මුහුදේ. ඒතකොට යේසුස් වහන්සේ කිව්වා එන්න පේතරස් කියලා. ඒතකොට පේතරස් මොනවද වෙන්නේ? බෝට්ටුවෙන් බැස්සා. කකුල පළවෙනි සැරේ වතුරට තිබ්බා මුහුදට. ඔව් ඇදහිල්ලේ පියවරක් ගත්තා. ඇදහිල්ලේ පියවරක් අරගෙන තව පියවර 2 3ක් යනකොට ඇවිදගෙන යනකොට ඔබ කතාව කියවන්න හරි ලස්සනයි. ඔහු දැක්කා මුහුදේ රැළ ඉහළට එනවා. හුලම් පාර එනවා. මොකක්ද උනේ? පේතරස්ගේ අවධානය බිඳුණා.
අවධානය බෙදුණා. ඔව් ඇදහිල්ලේ පියවරක් ගත්තා බෝට්ටුවෙන්. යේසුස් වහන්සේ කිව්වා එන්න පේතරස් කියලා. ඒ කියපු වෙලාවේ ඔව් මොනවද කරේ? බෝට්ටුවෙන් වතුරට කකුල තියලා ඇවිත්තා. පියවර 2-3ක් ගත්තා. නමුත් ඊට පස්සේ ඔහු දැක්කා කුණාටු වෙනවා. ඔහු දැක්කා හුළඟ එනවා. රැල්ල ඉහළට ගසනවා. මොකද උනේ? ඔහුගේ ජීවිතේට බයක් ආවා. කවුද එන්න කිව්වේ? ලෝකේ මෞංකාරය. විශ්වයේ මෞංකාරය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් වහන්සේ කිව්වා එන්න පේතරස්. ඇවිදගෙන එන්න. මමත් ඇවිදිනවා. ඇවිදගෙන එන්න. ඇදහිල්ල තිබ්බා. පළවෙනි පියවර දෙවෙනි පියවර ගන්න ඇදහිල්ල තිබ්බා. නමුත් ඊට පස්සේ ඉදිරියට යන්න පේතරස්ට ඇදහිල්ල තිබෙන්නේ නැහැ. මොකද අර කුණාටුව නිසා, අර රැළ පාර නිසා, අර හුලම් පාර නිසා පේතරස්ගේ ජීවිතයට බයක් ආවා. ඒ වගේ තමයි මගේ ආදරණීය දේව දරුවනි. ඔබට මම කියන්න ඕනේ. ඔබ ඇදහිල්ලේ පළවෙනි පියවර ගත්තා. මොකද්ද පළවෙනි පියවර? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව ඔබ මුඛයෙන් ප්‍රකාශ කරා, සිතින් විශ්වාස කරලා. ඒ ක්‍රියාව කරා. ඒක බොහොම හොඳයි. දැන් ඔබේ ඇදහිල්ල අබෑටයක තරම් ඇදහිල්ලක් දැන් ඔබට තියෙනවා. නමුත් අද ලෝකයේ එන ප්‍රශ්න පීඩා දැකලා ඔබ සමහර වෙලාවට ඇදහිල්ලෙන් වැටිලා ඇති. ඒ පේතරස් වගේ ඔබ වැටිලා ඇති සමහර වෙලාවට. මොකද උනේ? පේතරස් අර වතුර පාර රැළ ඉහළට යනවා. හුළඟ එනකොට පේතරස්ට බයක් ආවා. බය ආපු වෙලාවේ මොකද උනේ? ටක් ගාලා පේතරස් ගිලෙන්න ගියා වතුරේ ඇතුලේ. නමුත් යේසුස් වහන්සේ අත දීලා පේතරස්ව නැවත නැගිට්ටුවා. ඒ වගේ තමයි අද ඔබේ ඇදහිල්ල තිබ්බට, ඔබේ ඇදහිල්ලේ මදිකම නිසා, වචනය නොදැනුවත්කම නිසා, දේව බලය තාම ඔබට අත්දකින්න තාම එක්ස්පීරියන්ස් එකක් නැති නිසා, බලයක් නැති නිසා ඔබ අද ඇදහිල්ලෙන් වැටිලා ඇති පේතරස් වගේ. නමුත් මම ඔබට කියනවා ඔබ මේ වචනය දෙස ඔබගේ අවධානය යොමු කරනවා නම්, මොකද බයිබලයේ කියනවා නැවත රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ කියන්නේ මොකද්ද? මගේ පුතා, මගේ දුව, ඇදහිල්ල වැඩි කරගන්න. ඇදහිල්ල වැඩි වෙන්නේ දේව වචනය ඇසීමෙන්, කියවීමෙන්, මෙනෙහි කිරීමෙන්. ඒ නිසා ඔබට එන මේ ඕන ලෝකේ කුණාටුවක්, ඕන ප්‍රශ්නයක් එදිනෙදා ජීවිතේ එන ඕන ප්‍රශ්නයකට දෙවියන් වහන්සේ තුල පිළිතුරු තියෙනවා. ඒ නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වචනය පාවිච්චි කරලා යම් කිසි දෙයක් අනකරා නම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලාපොරොත්තුවක් නැති වෙලාවේ මනුෂ්‍යයන්ට බලාපොරොත්තුවක් දුන්නා නම්, අද ඒ දෙවියන් වහන්සේගේ බලය මේ පෘථුවියේ ක්‍රියා කරනවා. ඒ බලය ක්‍රියා කරන්න ඔබ සමග ඔබ තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ඒ නිසා ඔබ වචනය අහලා මේ වචනය අද මෙනෙහි කරලා ඒ මෙනෙහි කරපු වචනය එදිනෙදා ජීවිතයට ඔබ ඇප්ලයි කරන්න, ඔබ දාන්න, බලන්න, ඔබ නොදුනුවත්ම උන්වහන්සේගේ හාස්කම් ඔබ අත්දකින්න යනවා. ඒ නිසා නැවත මම ඔබට කිතුණුවෙක් හැටියට කියනවා, ඔබ ඇදහිල්ලෙන් වැටිලා ඉන්නවා නම් අද වගේ දවසක මම ඔබට කියනවා මේක තමයි දෙවියන් වහන්සේ මට දීපු සුබ ආරංචියේ පණිවිඩය අද ඔබ සමග බෙදා ගන්නට කියලා. කියන්න මගේ පුතාට, කියන්න මගේ දුවලට, කියන්න ඔබේ ඇදහිල්ල මදිකම නිසා සමහරලාට ඔබ වැටිලා. නමුත් මේ වචනය කියවන්න, මේකේ තමයි හැම දෙයක්ම අඩංගු වෙලා තියෙන්නේ. මේ වචනය කියවන මෙනෙහි කරන මනුෂ්‍යයා තමයි ලෝකේ සඵල වෙන්න යන්නේ. මේ සඵල වෙන මනුෂ්‍යයට විරුද්ධව කිසිම ආයුධයක් යක්ෂයාට සකසන්න බෑ. ඒ නිසා යේසුස් වහන්සේ කිව්වා පුතා දුව යෝහන් 16:33 නැවත අවසන් කරන්න ඉස්සෙල්ලා මම ඔබට කියන්න ඕනේ. මේ ලෝකේ පීඩා පරීක්ෂා බාධා තියෙනවා. මේ ලෝකේ පීඩා පරීක්ෂා බාධා තියෙනවා. ඔබ ජීවිතය ගත කරන තුරා මේ පොළවේ පීඩා පරීක්ෂා බාධා ඔබ ඉදිරියට එන්න යනවා. නමුත් ඒ සියල්ලට විසඳුම තමයි දේව වචනය. දේව වචනය. එනිසා මෙනෙහි කරන දේව වචනය. මෙතන තමයි ඔබට ජයග්‍රහණය තියෙන්නේ. මම ඒ ජයග්‍රහණය අත්දැකලා තියෙනවා, අත්දකිනවා, අත්දැකීමින් පවතිනවා. මට ජයග්‍රහණය කළ දුන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනිවාර්යෙන් ඔබට ජයග්‍රහණය දෙනවා. උන්වහන්සේ තරාතිරම් බලන්නේ නැහැ. උන්වහන්සේ තරාතිරම් බලන්නේ නැහැ. උන්වහන්සේ බලන්නේ එක දේ, ඔබගේ හදවත. ඔබගේ හදවතේ වචනේ අද රැව් පිළිරැව් දෙනවා නම් ඒ වචනය ඔබගේ ඉදිරියේ මුඛයෙන් ප්‍රකාශ කරලා ඔබ ඇදහිල්ලෙන් ඒ දේ විශ්වාස කරනවා නම්
අනිවාර්යෙන් ඒ වචනය පළදරන්නට යනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ආදරෙයි. දෙවියන් වහන්සේගේ නම නම් ප්‍රේමයයි. ඒ ප්‍රේමයේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේම ආත්මය ශුද්ධාත්මය අද ඔබ මා තුළ අද රඳවලා සංගවලා තියෙනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අත්දකින්න ඒ බලය තනන් වහන්සේ ඔබට බලයක් දෙන්න යනවා ඔබගේ පීඩාවේ ප්‍රශ්නයේදී. දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ නිසා කුරුසෙට ගියා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සමගයි. ඔබට දේව පීඨයි. ආමෙන්.